ආදරණීය දරුවනි. වැඩසටහන් 4ක් තුල ඔබව මම සූදානම් කළා දිවසාවලියට එබෙන්න. අදත් ඒ සූදානමේ තවත් එක කොටසකට මම ඔබව ඇතුල් කරනවා. දිවසාවලියේ දෝංකාරය ඔබේ හදගැබට දැනෙන විට මනස අත්පත් කරගන්න විට ඔබේ මුළු මහත් පැවැත්මම දෙවිඳුන්ට ඔසවන බව මම සපත කරමින් ඔබත් එක්ක දිවසියා දිවස්වරයා නිර්වචනය කරගන්න අද දවසේදීත් උත්සාහයක යෙදෙනවා. දැන් දිවස්වරයා කියන වචනේ එන්නේ the prophet කියන වචනයෙන්. ඒක ඉංග්‍රීසි බයිබලයේ අපට දීලා තියෙන වචනයයි. the prophet. මේ prophet කියන වචනය හෙබ්‍රේව බයිබලයේ තියෙන්නේ නබි. නබි කියන වචනය තුලයි. අපි ඒක තේරුම් ගමු මෙහෙම. නබි කියලා කියන්නේ මීට පෙර වැඩසටහන් වල මං කිව්වා වගේ පූජකයෙක් විය හැකි, ප්‍රඥාවන්ත මිනිසෙක් විය හැකි, a wise man or a wise woman or a sage. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, දැඩි තපසක ඉන්න කෙනෙකු විය හැකි. ඔහු කෙසේ වෙතත් දෙවිඳුන්ව දකින කෙනෙක්. දෙවිඳුන් එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ගනුදෙනු අනිත් අයට වඩා ප්‍රබලයි, අද්විතීයයි, ප්‍රගතිශීලී. මේ විදිය ඔබ ඒ ගැන හොඳටම දන්නවා. ආන් එහෙම කෙනාට කිව්වා නාබි කියලා. දැන් මේ නබි කියන වචනය, හීබ්‍රු වචනය, it occurs about 400 times as a noun in the Old Testament. නාම පදයක් හැටියට මේ වචනය, නබි කියන වචනය 400 වතාවක් පුරාණ ගිවිසුමේ සඳහන් වෙනවා. A verb from the same root occurs 110 times in the Old Testament. The main නිරුක්තියක් අරගෙන ප්‍රකාශ වෙච්ච වචනයක් හැටියට නබි කියන වචනය verb නැත්නම් ක්‍රියාපදයක් බවට පත් වෙනවා. ඒ ක්‍රියාපදය 110 වතාවක් නිර්මාණය වෙනවා, ප්‍රකාශ වෙනවා, භාවිතා වෙනවා. ඒක සමස්තයක් හැටියට ගත්තොතින් මේ වචනේ ඇතුළට ගියොතින් it is generally agreed that the etymology of the word presents difficulties. මම වැඩසටහන් 5ක් ඔබත් එක්ක මේ වචනේ තේරුම් කරන්න වටපිටාව හැදුවා. ඒකට හේතුව ඕකයි. මේ වචනය තේරුම් ගන්න ලෙහෙසි නෑ. ගොඩාක් අමාරුකම් තියෙනවා මේ වචනය තේරුම් ගන්න. නාබි, දිවසියා කියන වචනය. කොහොම වෙතත් ප්‍රේමවන්ත පුතේ, දුවේ, ශුද්ධ ලියවිල්ලට අනුව යම් තේරුම් ගැනීමකට අපට ඇතුළු වෙන්නට පුළුවන්. යම් තේරුම් ගැනීමකට ඇතුළු වෙන්නට පුළුවන්. Scripture is its own best interpreter. ඒ තමයි ඒ අදාළ වූ ශුද්ධ ලියවිල්ලට අනුකූලව, ඒ අදාළට වූ දිවසිවරයාට අනුකූලව දිවසිවරයාව නිර්වචනය වෙනවා. දිවස්වරයාව නිර්වචනය වෙන්නේ ඒ අදාළ කාලයහුගේ අත්දැකීම අනුව. දැන් අපි එහෙම තව චුට්ටක් ගැඹුරු අධ්‍යයනයකට ඇතුළු වෙමු මේ වචනය තේරුම් ගන්න. සමහර විශාරදයන්ට අනුකූලව හා මා ඉති ගුරුකුලයට අනුකූලව මම කැමති මේ වචනය මෙන්න මෙහෙම තේරුම් කරන්න. නාබි, දිවසියා කියලා කියන්නේ යම් කාර්යයකට කැඳ වූ කෙනෙක්. To boil up like a fountain. To boil up like a mountain. උතුරා පෙන බුබුලු දමමින් හරියට උල්පතක් වගේ දේව හඬ ගෙනෙන කෙනෙකු, දේව ස්වභාවය රැගෙන එන කෙනෙකු, දේව අභිමතය රැගෙන එන කෙනෙකු කියා දිවසිවරයාව හඳුන්වන්න පුළුවන්. පුරාණ හා නවගිවිසුම කියන මේ දෙකේම අපට පුළුවන් ශුද්ධාත්මයාණන් වහන්සේ තුළ මෙන්න මේ ප්‍රගතිශීලීත්වය තිබෙන නිසා දිවසිවරයා ආත්මයාණන්ගෙන්
බුබුලු දමමින් ආත්මයානන්ගෙන් උද්දීපනය වෙමින් දේව හඬ ලෝකයට දෙන කෙනා කියා කියන්න. To boil up like a fountain in both the Old and the New Testaments is one who, under the influence of the Holy Spirit, speaks the words and thoughts of God, whether they relate to the past or to the present or to the future. අතීතයට වර්තමානයට අනාගතයට අයිති වුණත් දේව වචනය බුබුලු දමමින් පෙන දමමින් මහත් උද්‍යෝගයකින් ප්‍රකාශ කරන්නා දිවසිවරයා. තව වෙලාවක දිවසිවරයා කියලා කියන්නේ to bring forward or announce. යම් ආකාරයක වෙනසක් ප්‍රතිවිරෝධයක් අරගෙන එන කෙනා. ඒ ප්‍රතිවිරෝධයට පණ දෙන කෙනා. දේව රාජ්‍යයේ නව මං උදාව උදේසා ප්‍රතිවිරෝධය ජනිත කරන කෙනා. ඒ දිවසිවරයා කියලා කියන්න පුළුවන්. According to the uniform teaching of the Bible, the prophet is the speaker of God or for God. දෙවිඳුන්ගේ කතා කරන්නා ප්‍රකාශකයා හා දෙවිඳුන් වෙනුවෙන් කතා කරන්නා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. His words are not the production of his own spirit, but come from higher source. එතකොට අපට පැහැදිලි දිවසිවරයා කියලා කියන්නේ තමන් හිතපු දේ කියන කෙනා නෙමෙයි. තමන්ගේ දේවල් කියන කෙනා නෙමෙයි. ඔහු එවුණු ලැබූ බැවින් ඔහුව එවන ලද තැනැත්තා විසින් ඔහුට කියන දේ කියන කෙනා. එබැවින් දිවසිවරයා කියලා කියන්නේ වෙනකෙකු විසින් එවන ලද කෙනා. අපේ තේරුම් ගැනීම අනුව ඉස්රායෙලී ශුද්ධ තැනන් වහන්සේ විසින් එවන ලද තැනැත්තා. ඒ ඊටමත් පැහැදිලි, ඒ ඊටමත් අගනේ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. තව විදිහකින් කියනවා නම් one who spoke in God's seated. දෙවිඳුන්ගේ ආසනය වෙනුවෙන් කතා කරන කෙනා. දෙවිඳුන් වෙනුවෙන් පෙනී සිටින කෙනා. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. දැන් අපි බලමු ඔය මම ඔබට කිව්වේ ගුරුකුලයට අනුකූලව. බයිබලයට අනුකූලව දිවසිවරයා කවුද කියා අපි තේරුම් ගන්නට උත්සාහ කරමු. බයිබලයට අනුකූලව. Biblical definitions of the prophets. According to scripture, a prophet is primarily a spokesman for another person. Aaron was to be Moses' prophet. නික්මයාම පොතේ 7 පරිච්ඡේදයේ 1. කෙනෙකු වෙනුවෙන් කතා කරන කියලා මුලින්ම හම්බ වෙන්නේ ආරෝන්ව. මෝසස් වෙනුවෙන් කතා කරන කෙනා. Of Aaron it was said, so he shall be your spokesman to the people, and he himself shall be a mouth for you. නික්මයාම පොත 4:16. දැන් අපි අනිත් කෙනා දෙවිඳුන් ලෙස හඳුනගත්තොතින් a spokesman for God. දෙවිඳුන් උදේසා වෙනුවෙන් පෙනී සිටින කතා කරන තැනැත්තා. ප්‍රකාශකයා. ප්‍රේමවන්ත පුතේ දුවේ, තව විදියකින් කියනවා නම් දෙවිඳුන්ගේ කැඳවුම් කරු. God would raise up a prophet and put his words into his mouth. The prophet would then speak them in the name of God. දෙවි සමිඳුන් කෙනෙකු නැගිටුවා ඔහුගේ මුව මත වචනය තබන සේක. ඉන් පසුව මේ පුද්ගලයා දෙවිඳුන් වෙනුවෙන් කතා කරනවා. ඩියොටොනෝමි ද්විතීය නීති සංග්‍රහය 18 පරිච්ඡේදය 9 වෙනි වගන්තියේ ඉඳලා 22 වගන්තිය දක්වා. 2. God revealed his will through the prophet in the Old Testament period. එතකොට ඔය prophet නැත්නම් දිවසිවරයා ලවා වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ කළ හේයින් දෙවිසිවරයා යනු දෙවිඳුන්ගේ කැමැත්ත රැගෙන එන කෙනා. හේබ්‍රෙවුන්ට ලියන ලද ලිපියේ 1 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තිය. සුද්ධ බයිබලයට අනුව දිවසිවරයා කියලා කියන්නේ තානාපතියෙක්. An ambassador sent to make known the will and the purpose of God. An ambassador sent to make known the will and the purpose of God. දෙවිඳුන්ගේ කැමැත්තත් දෙවිඳුන්ගේ අභිප්‍රායත් රැගෙන එන තානාපතිවරයා හැටියටයි දිවසිවරයාව බයිබලයට අනුව නිර්වචනය වෙන්නේ.
To his chosen people under the old law Israel. ආමෝස්ගේ පොතේ 3:7-8 වගන්තිවල ඒ ගැන අපට කතා කරනවා. To other nations ජෝනාගේ පොතේ 1 ඉඳලා 2 දක්වා මේකට උදාහරණ දෙනවා. ප්‍රේමවන්ත පුතේ දුවේ. දැන් මේ නිර්වචනයට එනකොට අපි දකිනවා දිවසිවරයා කියන්නේ පේන කියන්නෙක් නොවෙයි, foreteller කෙනෙක් නොවෙයි, but he is a foreteller. එනම් යම් කිසි ආකාරයක පණිවිඩයක් රැගෙන එන කෙනා. Somebody who brings forth the message of God. The message එක මේ පණිවිඩය සැබවින්ම ප්‍රගතිශීලී පණිවිඩයක්. මෙන්න මේ ආකාරයට අපි දැන් ඉතා හොඳින් දුටුවා ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, සමිදානන් වහන්සේගේ දිවසිවරයා යයි අපි කියන්නේ කුමක්දැයි කවුරුන්දැයි කියලා. දැන් මේ වගේ තව දේවල් තියෙනවා දිවසිවරයාව හඳුන්වන්න. Other terms used in scripture to describe the prophet. දිවසිවරයාව හඳුන්වන්න ශුද්ධ ලියවිල්ලේ තව වෙනත් සමාන නම් භාවිතා කරනවා. සීය, දකින්නා, දකින කෙනා, අනිත් අයට වඩා යමක් දකින කෙනා. 1 සාමුවෙල් 9:9. It appears to have been the earliest term by which he was designated. දැන් ඔය දිවසිවරයාව මුල්ම අවදියේ දැක්කේ සීය කෙනෙක් හැටියට, දර්ශන දකින්නෙක් හැටියට. 1 සාමුවෙල් 9:9ට අනුව ඒක ඔප්පු වෙනවා. A seer is one who sees. සීය කියලා කියන්නේ දකින්න. දකින්න කියලා කියන්නේ යමක් දකින කෙනා. God gives a vision which the prophet sees and then he speaks. එතකොට මේ දිවසිවරයා දකින්න, දැකලා දැකපු දේ ප්‍රකාශ කරනවා. ඒ හින්දා ඔහුට දර්ශන දකින්නා යයි කිව්වේ. ඔහුට තවත් වචනයක් පාවිච්චි කළා. Man of God. දිවසිවරයාට කිව්වා දෙවියන්ගේ මිනිසෙක් කියලා. මිනිස්සු දෙවියන්ගේ මිනිස්සුන්ට බයයි. ඔහු දිවසිවරයා ඔහු රජුටත් වඩා ඉහළයි. 1 සාමුවෙල් 9:6, 1 රාජාවලිය 17:18. මේ අනුව අපට ඉතා හොඳින් පැහැදිලි පුතේ දුවේ දිවසිවරයාට කිව්වා දෙවියන්ගේ මිනිසා කියලා. Man of the Spirit. මහා ශුද්ධ ස්ප්‍රිතුවකින් ආත්මයකින් වැහුණු, ආවරණය වුණු තැනැත්තා හැටියට මේ දිවසිවරයාව මුල් යුගවලදී දැක්කා. හොසෙයා දිවසිවරයාගේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය ඊට උදාහරණ අරගෙන එනවා. ඊට පස්සේ කිව්වා දෙවියන්ගේ සේවකයා කියලා. තව විදිහට කියනවා නම් servant of God, servant of Yahweh, එබෙද් යාවේ කියලා කිව්වා. දිවසිවරයාට කිව්වා ඊගාව වචනේ තමයි එබෙද් යාවේ. 1 Chronicles පොතේ 6 පරිච්ඡේදයේ 49 වගන්තිය. ඊගාවට අපිට එනවා 1 රාජාවලිය 18:36. ඉසයියස්ගේ පොතේ 23 වගන්තිය. ඊළඟට ඔහුට කිව්වා messenger of Yahweh. යාවේ දෙවියන් වහන්සේගේ පණිවිඩකරු. යාවේ දෙවියන් වහන්සේගේ පණිවිඩකරු. watchman, බලා සිටින්න, පරීක්ෂකයා. දෙවියන් වෙනුවෙන් සියල්ල නිරීක්ෂණය කොට විනිශ්චය කරනු ලබන තැනැත්තා the watchman. එසේකියල් දිවසිවරයාගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තිය, 33 පරිච්ඡේදයේ 7 වෙනි වගන්තිය. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. All these terms express the same fundamental idea, that of the mediator by speech between man and God. දෙවියන් හා මිනිසා අතර මධ්‍යස්ථකයා හැටියටයි මේ සියල්ල තුල දැක්කේ. Between God and man. මේක හරි වටිනවා ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. මේ තත්වයට ඇතුළු වෙන්න මේ දිවසිවරයා දෙවිඳුන් තුල යැපෙන්නෙක් බවට පත් වුණා. Kenosis of Yahweh. යාවේ තැනන් වහන්සේ තුල යැපෙන කෙනෙක්. දිලින්දා බවට පත් වුණා kenosis. එතකොට යැපෙමින් දෙවියන් තුල පමණක් ජීවත් වෙනවා. අනාවිම් of Yahweh. දෙවියන් වහන්සේගෙන් යැපෙන කෙනා බවට පත් වුණා. එබෙද් යාවේ, kenosis of Yahweh, අනාවිම් of Yahweh. දිවසිවරයාට කිව්ව තවත් නම් රාශියක් ඔය
ඒ සියල්ලේ දේවධාර්මික සංකල්පය වන්නේ සියල්ල අතහැර දමා දෙවිඳුන්ට කැප වූ දෙවිඳුන් වෙනුවෙන් ලෝකයේ දෙස බලන හොයන ලෝකයේ වෙනුවෙන් පෙනී සිටින දෙවියන්ගේ වචනය රැගෙන එන දෙවියන්ගේ වචනය ලෝකයට දෙන මුව බලන දෑස අහන කන ක්‍රියාත්මක වෙන දෑත ඇවිදින පාද දෙවිඳුන්ව මහ පොළොවේ ජීවමාන අත්දැකීමක් බවට පත් කරන අත්දැකීමයි. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ. මේ අනුව අපිට ඉතා පැහැදිලි දිවැසිවරයාව ඔය එපරිද්දෙන් අපිට තේරුම් ගැනීමට පුළුවන් බව. තවත් ඉදිරියට මං ඔබව අරගෙන යනවා. Some basic principles in understanding the role of the prophet. The prophet is a man who is moved by the Holy Spirit. දැන් මේ දිවසිවරයාගේ ජීවිත වෘතාන්තය දිහා බලනකොට දිවසිවරයා කවුද යයි කියා තේරුම් ගන්න පුළුවන්. He's a man of the spirit කියලා මම කිව්වනේ. ආත්මයානන් තුල ජීවත් වෙන මිනිසෙක් කියා 2 පේදුරු 1:20-21ට අපට පැහැදිලි වෙනවා. පැහැදිලි කරනවා that prophet is a man who is moved by the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේ තුල ක්‍රියාත්මක වෙන හැසිරෙන සැරිසරන ජීවත් වෙන කෙනෙක් තමයි දිවසිවරයා කියලා කියන්නේ. Prophet cannot introduce strange religions. මේක ඉතාමත් වැදගත්. දිවසිවරයා එන්නේ අලුත් ආගම් කියා දෙන්න නෙමෙයි. A prophet cannot preach strange religion. තවත් ආගමක්, තවත් සභාවක්, තවත් ක්‍රමවේදයක් දිවසිවරයා අරන් එන්නේ නැහැ. දිවසිවරයා අරන් එන්නේ සමාජ විප්ලවයක් පමණයි. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. ද්විතීය නීති සංග්‍රහයේ 13 පරිච්ඡේදයේ 1 වගන්තියේ ඉඳලා 5 වගන්තිය දක්වා තමන්ටම කියලා රාජ්‍ය හදන්න බෑ දිවසිවරයාට. දිවසිවරයා දෙවියන්ගේ රාජ්‍යයයි හදන්නේ. දෙවියන්ගේ සභාවයි හදන්නේ. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. Prophets did not introduce a new law. ඒතර අලුත් නීතියක්, අලුත් තෝරාවක්, අලුත් ප්‍රඥා සාහිත්‍යයක් මේ දිවසිවරු හඳුන්වා දුන්නේ නැත්ත. ඒතර දිවසිවරුන් මෙන් පෙනී සිටින බොරු දිවසිවරුන් එසේ කරන්නට උත්සාහ කරා. එදා ඒ සිද්ධ වෙනවා. අදත් ඒ විදිහටම බොරු දිවසිවරුන් බහුලයි. බොරු දිවසිවරුන්ගෙන් ප්‍රවේශම් වන්න. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ. It was the prophet's function to call people back to the law given by Moses. මෝසස්ගේ නීතියට නැවත කැඳවීමයි දිවසාවලිය තුළ සිද්ධ වුණේ. දිවසාවලියේ දෝංකාර දෙන්නේ ඒ අත්දැකීමට ඔබව මාව කැඳවමින්. ප්‍රේමවන්ත පුතේ, ප්‍රේමවන්ත දුවේ, ඉතා පැහැදිලි දිවසිවරුන්ගේ කාර්යභාරය. The true prophet is the man whose oracles come to pass. අනිවාර්යෙන්ම අනාගතය ගැන යමක් කීවේ නම් ඒ දේ සිද්ධ වෙනවාමයි, සිද්ධ වුණාමයි. ද්විතීය නීති සංග්‍රහය 18:20-22. The ability to know the future belongs to God alone. දෙවියන් වහන්සේට පමණයි අනාගතය ගැන කිව හැක්කේ. දන්නේ අනාගතය උන්වහන්සේ පමණයි. අප සමිදානන් වන ජේසුන් ක්‍රිස්තුන් වහන්සේ අනාගතය ගැන දිවස් වැකි කියමින් ගියේ නෑනේ. ඔබට මෙහෙම වෙනවා, ඔබට මෙහෙම වෙයි, අනාගතය අරහෙම වෙයි, එහෙම කිව්වේ නෑ. සමිදානන් වහන්සේගෙන් අහනකොට ලෝකාන්තිමේ කවදද වෙන්නේ කියලා උන්වහන්සේ කිව්වේ මම දන්නේ නෑ. දිනේ දන්නේ තාත්තා විතරයි. උන්වහන්සේ අනාගතය ගැන දේවල් කියන්න ගියේ නෑ. උන්වහන්සේ කිව්වා අහසේ ලකුණු වෙනවා, ඉර අඳුරු වෙනවා, හිරු කඩාගෙන වැටෙනවා, මහා විනාශකාරී දේවල් වසංගත සිද්ධ වෙනවා, ලෝකයට උහුල ගන්න බැරි දේවල් ඇති වෙනවා. මේ ආදී දේවල් කිව්වා මිසක් අනාගතය ගැන කිව්වේ නැහැ. දිනවකවානු දුන්නේ නැහැ. ප්‍රේමවන්ත පුතේ දුවේ, එබැවින් සමිදානන් වහන්සේගේ දිවසිවරය ආග්‍රහණය කරන්න, අයිති කරගන්න. The prophet knows things to come only to extent that God speaks only through him. දන්නේ එක දෙයයි. ජේසුන් වහන්සේ නව ගිවිසුමේ නම්, පුරාණ ගිවිසුමේ නම් දෙවි සමිදානන් වහන්සේ
දිවැසිවරුන් තුලින් කතා කරන බව පමණයි දිවැසිවරු දැනගෙන හිටියේ. The prophet knows things to come only to extent that God expressed through him. ඒක විතරයි අපට කියා දෙන්නට උත්සාහ කරන සත්‍ය. දෙවියන් වහන්සේ තමන් තුළින් කතා කරන බව පෙන්වීමට පමණයි අනාගතය පිළිබඳ සඳහනක් කරන්නේ. Prophecy is conditional. ජෙරමායාගේ පොතේ 18:5 සිට 11 දක්වා කියනවා හේතු සහිතයි. හේතු සහිතයි දෙවසාවලිය. One must ask, have the condition of this threat or promise been met? හැම දිවසාවලියකම හැම වෙලේම හේතු දෙනවා. දිවසාවලියේ හේතුවක් නැතුව දිවසාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. යම් යම් කාරණාවකට යම් යම් හේතු දෙනවා. ඒ හේතු සිද්ධ ඉෂ්ට වුණොතින් ඒ කාරණාව සිද්ධ වෙනවා. ඒ හේතු සිද්ධ වුණේ නැත්නම් ඒ සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි ලෙස මෙහෙම කිව්වොතින් නුඹලා මනස්ථාපනය නොවුනොතින් නුඹලාගේ රාජ්‍ය අසිරියානුවන් පැහැර ගන්නවා. මනස්ථාපනය වුණොත් පැහැරගන්නේ නැහැ. ඒ හින්දා අනාගතය ගැන නොවේයි කියන්නේ සමාජ විප්ලවයක් ගැනයි කියන්නේ වෙනස් වීමක් ගැනයි කතා කරන්නේ. A threat of judgment may be delayed by the repentance. එක රාජාවලිය 21-29ට අනුව ඒ කියන දේවල් සමිදානන් වහන්සේත් එක්ක සමගි සන්දානයට ආවොතින් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රේමවන්ත පුතේ ප්‍රේමවන්ත දුවේ මේ වෙනුවෙන් අපට කිව හැක්කේ එක දෙයයි. ඊශ්‍රායෙලි දිවසාවලිය අපට උගන්වනවා මහා ප්‍රගතිශීලී දැක්මක්. ඔබ එසේනම් ඒ දිවසාවලියට ඇතුළු වන්න. ඒ දිවසාවලිය තුළ තියෙන සමිදානන් වහන්සේගේ අනාවරණය ඇතුළේ සිද්ධ වෙන්නට ඕන සමාජ සංස්කෘතිමය ආගමික හා දේශපාලනීය විප්ලවය වෙනස සිද්ධ කරන්න. ඒ සඳහා ආත්මයාණන් වහන්සේ ඔබට බලය සවිය ශක්තිය ධෛර්යය හා දිවසියේ දැක්ම දානය කරන සේක්වා. අපේ තරුණයන්ට මේ දිවසිය වෙත ළඟාවෙන්න සවිශක්ති වරම් බහුලව ලැබේවා. තවත් දවසක ඔබත් සමග එකතු වෙනවා කතා කරන්න. ඉතා හොඳින් කතා කරන්න. දිවසාවලියේ ආරම්භය. අපි පටන් ගනිමු ආබ්‍රහම්ගෙන්, පටන් ගනිමු ඊසාක්ගෙන්, පටන් ගනිමු ජාකෝබ්ගෙන්. ඊළඟ දවසේ ඉඳලා දිවසාවලිය ගැන තේරුම් ගන්න ආදිපිතෘවරුන්ගෙන් ආරම්භ කරමු. එතෙක් ඔබට සමිදානන් වහන්සේගේ නාමයෙන් මේ ප්‍රශ්න ටික ඉතුරු කරනවා. Why could a prophet of God not introduce strange religions to Israel? ඇයි දිවැසිවරුන් අමුතු ආගම් වෙනම ආගම් ඊශ්‍රායලට හඳුන්වා නොදුන්නේ? මේ ප්‍රශ්න ගැන හොඳට හිතන්න. අද දිවැසිවරුන් මොනවද කරන්නේ? ශුද්ධ ලියවිල්ලට පටහැනි දේ නේද? එබැවින් ඔවුන් දිවැසිවරුන් විය හැකිද? ඔවුන් දිවැසිවරුන් විය නොහැකි. සමිදානන් වහන්සේ ඔබට මේ දේ ගැන හිතන්න බලය ධෛර්යය සවිය දානය කරන සේක්වා. ඉතින් ඔබට ජේසු පිහිටයි.